සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, මේ හිමිදිරි උදෑසනම ඔබ ඉතාමත් ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කරන උතුම් සද්ධර්මය සමස්ත ලෝකයකටම ඉතාමත් කලාතුරකින්ම අහන්නට ලැබෙන වචන සමුදාය. ලෝකයේහි අනෙක් දේවල් දුර්ලභ නොවුවත් උතුම් සද්ධර්ම ශ්‍රවණය කියන දේ ලෝකයේහි ඉතාමත් දුර්ලභ දෙයක්. ඒකට හේතුව තමයි එයට සම්පූර්ණ විය යුතු කරුණු බොහෝමයක් තිබෙනවා. මනුස්ස ජීවිතයක්, බුද්ධෝත්පාද කාලයක්, ප්‍රතිරූප දේශයක් මේ ආදී සියල්ලම එකතු වූ කල එය තේරුම් කරගන්නට සුදුසු මනසකුත් ලැබුණු කල ඇතිවන දෙයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඔබට ලැබෙන අවස්ථාව ඉතාමත් විරල අවස්ථාවක්. ඒ තේරුම් ගන්නට ලැබෙන අවස්ථාවත් ඉතාමත් විරල අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වෙලා ලෝකයාට දේශනා කරේ පරක් තෙරක් නොපෙනෙන මේ අනවරාග්‍ර සසර ගමනින් නිදහස් වන මාවත පිළිබඳව. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අපට පෙන්වා වදාළේ කොහොමද ඒ සංසාර ඉම අප නතර කරන්නේ කියන ඒ උත්තරීතර දර්ශනය. ඒක අවබෝධ කරගන්නට තියෙන්නේ අපේ ජීවිතෙන් පරිබාහිරව වෙනත් යම් දෙයක් විදිහට නෙමෙයි, අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම විදිහට. නොයසේනම් අපේ ජීවිතයම තේරුම් ගැනීම, ජීවත් වන තැන හරියට අවබෝධ කර ගැනීමම තමයි ධර්මාවබෝධය කියලා කියන්නේ. ඒ නිසා තමයි රෝහිතස්සට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රෝහිතස්ස සූත්‍රයේදී මේ බඹයක් තරම් වූ ශරීරය තුළින් ලෝකයක්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පනවා වදාරමින් කියලා. ඒ නිසා මේ පුද්ගල බව තමා ගොඩනගෙන තැන තිබෙන යථාර්ථය පිළිබඳව ලෝකයාට භාග්‍යතුන් වහන්සේ නමක් දේශනා කරන්නේ. අපි බොහෝ දෙනෙක් පුහුදුන් චිත්තසංතානයන් තුළ උපදව ගන්න කෙලෙස් ධර්මයන් නිසායි දුක් විඳින්නට සිද්ධ වෙයි තිබෙන්නේ, දුක් විඳින්නට පෙළඹෙන්නේ. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේවාදී සියලු දුක්ඛ ස්කන්ධයට හේතුව බවට පත්වන්නේ ලෝකයේ පිළිබඳව, යථාර්ථයේ පිළිබඳව පවත්නා අනවබෝධය. කෙනෙකුට තමන්ගේ ජීවිතයේ පවත්නා ස්වභාවය පිළිබඳව නුවණක් නැතිනම්, තේරුම් ගන්නට සමර්ථ ශක්තියක් නැති වෙනකොට ඒ අවිද්‍යාව තුළ මුළු ලෝකයම තෘෂ්ණා උපාදාන වශයෙන් ග්‍රහණය කර ගැනීම දකින්නට පුළුවන්කම තිබෙනවා. සරල ලෙසම අපි ගත්තොත් අපේ ජීවිතය තුළ අපි මගේ ආත්මය විදිහට හිතන, කල්පනා කරන දේවල් බොහෝමයි. තමන් ජීවත් වෙනකොට ඒ තමන් එක්කම උරුම වන දුකක් තියෙනවා. ඒ තමයි ඔය මට දුක එන්න පුළුවන්, මම වයසට යන්න පුළුවන්, මම කැමති දේවල් ඒ විදිහට නොවෙන්න පුළුවන්,
මම ලෙඩ වෙන්න පුළුවන්, මම මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට මම කියලා දෙයක් කෙනෙක් අපිට පුද්ගල බවක් හම්බෙනකොට ඒ පුද්ගලානුබද්ධ මහා දුක්ඛ ස්කන්ධයක් අප කරා ගලාගෙන එනවා. ඒක අපට නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අපට මගේ කියලා ග්‍රහණය කරගත්ත ලෝකයක් හසු වෙනකොට මගේ කියලා කියන්නේ අපි තණ්හාවෙන් අල්ලගන්න දෙයට. තණ්හාවෙන් ලෝකයක් අල්ලගත්තට පස්සේ අපිට මම කියන තැනවත් හරියට පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මගේ කියලා තවත් දෙයකට අපි තණ්හාවෙන් බැඳුනහම මොකද වෙන්නේ? මගේ කියලා තවත් දෙයකට තණ්හාවෙන් බැඳුනහම අපිට සිද්ධ වෙනවා ඒ දේවල් රැක ගන්න. ඒ නිසා මගේ පවුල, මගේ දූ දරුවෝ, මගේ යාන වාහන, වතු පෙට්ටි, ඉඩ කඩම්, ගෙවල් දොරවල්, වස්තු සම්පත්, එතකොට මගේ පරිසරය, මේ සෑම දෙයක් පිළිබඳවම ඒ තෘෂ්ණාව නිසා, තණ්හාව නිසා, හිතේ තියෙන කැමැත්ත නිසා ඒ දේවල් රැක ගන්නට, වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒ දේවල් අපි රැකගත්තත් ඒ දේවල් තියෙනකොට එක්ක ඒ දේවල් අතහැරලා දාලා අපිට මැරලා යන්න වෙනවා. එහෙම නැත්නම් අපි ඉන්නකොට ඒ දේවල් අපෙන් අතහැරලා යනවා. ඒ නිසා ලෝකේ අපි යම් කිසි දෙයක් මගේ යයි ගත්තා නම් එතනත් අවසාන ලෙස උරුම වෙන්නේ දුකම තමයි. ඒ වගේම මගේ ආත්මය කියලා අපි යම් දෙයක් ග්‍රහණය කරගත්තොත්, අල්ලගත්තොත්, ඒ ග්‍රහණය කරගත්ත බව නිසාම රූපේ අල්ලගත්තාම රූපේ දිරනකොට මගේ ආත්මය දිරනවා කියලා දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි රූපයෙන් තොර වෙනත් යමක් ආත්මය කියලා ගත්තොත් එහෙම ඒ මට ඒ ආත්මයට තවත් දේවල් විඳ විඳ යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ආත්මය ලෙස ගැනීම තුලිනුත් මහා දුක්ඛ ස්කන්ධයක් ලැබෙනවා. මේවලට කියනවා තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන ප්‍රපංච ධර්ම කියලා. මඤ්ඤණා කියලාත් කියනවා. හඟින ආකාර, හිතට දැනෙන විදිහ. අපිට මම කියලා දැනෙනවනේ දෙයක්. මගේ කියලා දෙයක් දැනෙනවා. මගේ ආත්මය කියලා දෙයක් අපිට දැනෙනවා. ඒ දැනෙන විදිහට තමයි අපි මේ දේවල් වලට ආස කරන්නේ. මම කියලා මේ රූපය දැක්කහම මේ රූපය මම කියලා හිතනකොට මේ වේදනාව ඇති වෙනකොට මේ විඳින්නේ මම කියලා ඔබට ඒ පැත්තෙන් මම කියලා මේ දේවල් පේනකොට දැනගැනීම් සිතීම් දැනගැනීම් ආදී මම කියලා ඔබට පේනකොට මේ පුද්ගලයෙක් මම නම් වූ කෙනෙක් සජීවීකරණය වෙනකොට ඔය ඉන්න මට සැප ලබා ගැනීම සඳහා ඒ දේවල් හොයාගෙන යන්න පෙළඹෙනවා. ඒකත් එක්ක එන දුක තමයි අද ඔබට ඔබ මොන විදිහට කතා කළත් ලෝකෙ තුල ජීවත් වෙනකොට භුක්ති විඳින්නට සිද්ධ වෙන්නේ. අපි කියයි ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු බවට පත් වෙනවා, කැමති විදිහට ලෝකෙ තියෙන්නේ මේ ලෝකෙ වෙනස් වෙනවා, අපිට දුක් විඳින්න වෙනවා. අපි මොන පැත්තකින් කතා කළත් පින්නතුනේ අපි ඒ දුක විඳින්නේ මමත්වයට එක්ක. අපි ඒ දුක විඳින්නේ තණ්හාවත් එක්ක. අපි ඒ දුක විඳින්නේ දිට්ඨියත් එක්ක. අන්න ඒ දේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වලා දුන්නා. මේ මඤ්ඤණාවන්, මේ විදිහට පවත්වන දෘෂ්ටීන්, මේ විදිහට පවත්වන තණ්හාවන්, මේ විදිහට පවත්වන මානයන් අපි අයින් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි තමා තුළ උපදවාගත යුතු ඥාන දර්ශනය මොකද්ද? මොන ධර්ම කොටාසයක් අවබෝධ කරගෙනද, මොන ධර්ම කොටාසයක් දැකලාද මම නිවීම ලබන්නේ, මම මිදෙන්නේ? මෙන්න මේ දේ පණිවිඩය තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කළේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී. ලෝකයාගේ ලාභ උපයන, ලාභය අනුව කටයුතු කරගෙන යන මාර්ගය එකක්. නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ නිවන් දකින්නට අපි පිළිවෙත් පුරනවා කියලා කියන්නේ, නිර්වාණය පිණිස අපි අදහස් ඇති කරගන්නවා කියලා කියන්නේ වෙනත් එකක්. මේ දෙක එක රේඛාවක එක විදිහට ගමන් කරන්නේ නැහැ. ලෞකික ජීවිතය තුළ උනත් අපි ධර්මය දියුණු කරන්නට යනකොට අපිට සිද්ධ වෙනවා යම්කිසි තැනකදී, යම්කිසි කඩයිමකදී මේ දෙක දෙපැත්තට දාගන්නට. එනිසා මේකේ ඉස්සෙල්ලම අපි පටන් ගන්නේ දර්ශනය වෙනස් වීම තුළින්, දර්ශනය වෙනස් කරන්නට යන මාවතක් තුළින්. පටන් ගැනීමේදී දර්ශනය වෙනස්,
අවසාන වෙන්නෙත් වෙනත් වූ ලෝකයා දකින දර්ශනයට වඩා වෙනස්ව ගිය දර්ශනයකි. ඒ නිසා අපි පොදුවේ කතා කරනකොට කියන පටිසෝතගාමී කියලා මේ දැක්ම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයා හිතන, පතන ඒ චින්තන ක්‍රමවේදයට වඩා වෙනස් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ලෝකයේ යථාර්ථය අපි ලෝකයේ අසුරු කරන තැන විද්‍යමාන වන ධර්මය අපිට තේරුම් ගන්නට යනකොට අපි ධර්මයේ තේරුම් ගන්නවා කියලා තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතෙන් පරිබාහිර වුණ අපේ ජීවිතෙන් එළිය තියෙන වෙන යම් වූ સિદ્ધාන්ත පිළිබඳව නෙමෙයි. මොනවා හරි સિદ્ધාන්ත ගොන්නක් අපි ඉගෙන ගැනීම නෙමෙයි අපි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කළ යුතු වන්නේ. අපි කළ යුතු දේ වන්නේ අපි ජීවත් වන තැන තිබෙන යථාර්ථය පිළිබඳව ප්‍රතිවේධ කිරීම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න දේ. අපි තේරුම් ගන්නට ඕනේ අපේ මේ පුද්ගල බව ගොඩනැගෙන තැන මම ඉන්නවා කියලා අපිට දැනෙන තැන ඇත්තටම පවතින යථාර්ථය මොකක්ද කියන දේ. නිවන් දැකීම සඳහා අපි එළිය දේවල් ගොඩක් වෙලාවට හොයන්න ගියාට ඇත්තටම ඒක අපිට හොයන්න තියෙන වෙන තැනක නෙමෙයි. මේ මම ඉන්නවා කියලා Tamanට දැනෙන හැඟෙන තැන තියෙන යථාර්ථය. ඒ දේ තමයි අපි හොයන්නට අවශ්‍ය වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තේරුම් ගන්නකොට අපිට පෙන්වා දුන්නා විවිධ ධර්ම સિદ્ધාන්තයන්, විවිධ ධර්ම න්‍යායන් අපිට පෙන්වා දුන්නා මේ කාරණාව අවබෝධ කරගන්නට විවිධ පැතිකඩවල් ඔස්සේ. ඒ අතර සුවිශේෂ ධර්ම න්‍යායක් තමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය කියලා කියන්නේ. ඒ නිසාමයි අපත් මේ දේශනා මාලාවක් විදිහට මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය පිළිබඳව ටිකෙන් ටික සාකච්ඡා කරගෙන ආවේ. එතකොට ඒ ඔස්සේ අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා ලෝකේ කුමක් නිසාද මේක සත්වයක් පුද්ගලයෙක් නොවන්නේ හුදු ධර්ම සම්තතියක හටගනිමින් නිරුද්ධ වෙමින් යන පැවැත්මක් පෙනෙන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳව අපිට මෙතනදී අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය දිහා බලනකොට ඒකේ තියෙන්නෙම අපේ වර්තමානයේ මම ඉන්නවා කියලා අපි ඇති කරගත්ත සංකල්ප මේ විදිහට උපදවගත්ත තැනක विद्यमान වන යථාර්ථයනේ. මම මෙහෙම ඇහුවොත් ඔබෙන් ඔබ ජීවත් වෙනවා කියලා කියන්නට ඔබට පෙන්වා දෙන්නට පුළුවන්. ඔබට ගෙනහැර දක්වන්නට පුළුවන් සාධකය මොකද්ද? ඔබ කොහොමද කියන්නේ ඔබ ජීවත් වෙනවා කියලා? ඔබ කොහොමද කියන්නේ ඔබ ජීවත් වෙනවා කියලා? ඔබ ජීවත් වෙන බවට ඔබට ඔප්පු කරන්නට පුළුවන් වෙන්නේ ඔබට සාධක විදිහට ගෙනවිත් දෙන්නට පුළුවන් වෙන්නේ ඔබට රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ඒ වගේම අරමුණු දැනෙනවා. කය සවිඥානිකව තියෙන අරමුණු දැනෙනවා. මේ ටිකනේ අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ටික අපි බෙදනවා ආයතන 6කට. ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. මෙන්න මේ ආයතන ටිකත් එක්කනේ මේ ආයතන ක්‍රියාකාරීව තියනවා කියලා කියන්නේ ඔබ ජීවත් වෙනවා කියන එක. මේ ආයතන ක්‍රියාකාරීව තියනවා කියලා කියන්නේ ඔබ ජීවත් වෙනවා කියන එක. එතකොට මේ ආයතන ටික ඔබද කියලා හිතුවොත් ආයතන ටික ඇතුලේ පුද්ගලයෙක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? මොහොතින් මොහොත ඇහැ හටගෙන ඇහැ නැති වෙලා යනවා. එතකොට ඔබට ලෝකය කියලා යමක් හම්බෙනවද? ඇහැට පේන්නේ වර්ණ රූපයත් එක්කම ඇහැ ඉපදිලා වර්ණ රූපයත් එක්කම ඇහැ නැති වෙලා යනවා. එතකොට මේ ඇහි හට ගැනීම සහ වැයවීම තියෙනවා. එහෙනම් මොහොතින් මොහොත සිද්ධ වෙන දේ තමයි ඇහැ රූප දෙක හටගෙන නිරුද්ධ වෙන බව. එහෙනම් ඒක මම කියලා ජීවත් වෙන පුද්ගලයෙක් වෙන්න බෑ. ඇයි? එකපාරක් නිරුද්ධ වුණ ඇහැ ආය උපදින්නේ නැහැ. එකපාරක් නැති වුණ රූපය නැවත උපදින්නෙත් නැහැ. ඒ නිසා අපි කියනවා නම් මේ ඇහැ කියන්නේ මම කියලා එතනයි මම ඉන්නේ කියලා එතනයි මම ජීවත් වෙන්නේ කියලා. නෑ ඒක මම නෙමෙයි. ඒක මම ජීවත් වෙන තැන නෙමෙයි. කන නාසය දිව ශරීරය මනස එක එක ආයතනයක් අරගෙන බැලුවොත් හටගෙන නිරුද්ධ වෙන ධර්ම. එකකවත් පුද්ගල බවක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ පුද්ගල බව පවත්වන තැන හුදු ධර්ම සම්තතියක් තියෙනවා. මෙන්න මේ ධර්ම සම්තතිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පටිච්ච සමුප්පාද ධර්මයන් ලෙස. ඒකට දේශනා කරනවා පටිච්ච සමුප්පන්න ධර්ම.
පටිච්චසමුප්පන්න ධර්මය. එතකොට යම්කිසි හේතුවක් නිසා යම්කිසි ඵලයක් උපදිනවා. යම්කිසි හේතු ටිකක් නිසා යම්කිසි ඵලයක් නිෂ්පාදනය වෙනවා. එතකොට මේ හේතු ටික අර ඵලය නිෂ්පාදනය වීම සඳහා උපකාරී වුණ දේ. ඒ හේතු ටික නැති වෙනකොට ඒ ඵලයේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ඵලය ක්ෂය භාවයටපත් වෙනවා, ඵලය නැති වෙලා යනවා. එකිනෙකට ප්‍රත්‍ය වීම නිසා තමයි මේ ධර්මයන්ගේ ඉපදීම පැවැත්මක් අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. විඥානයේ නාම රූපයට, නාම රූපය සලආයතනයන්ට, සලආයතනයන් ස්පර්ශයට, ස්පර්ශය වේදනාවට, මෙයාදී මේ ධර්මයන්ගේ ප්‍රත්‍ය සමුප්පන්න බවක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මෙතන කොටස් දෙකක් අපි දකිනවා, ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න බව. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍යක්, සංඛාරය ප්‍රත්‍ය සමුප්පන්න දේ. සංඛාර පත්‍ය විඥානං කියනකොට සංඛාරය ප්‍රත්‍ය කරගෙන විඥානයේ ප්‍රත්‍ය සමුප්පන්නය. විඥාන පත්‍ය නාම රූපං කියනකොට විඥානය ප්‍රත්‍ය නාම රූපේ ප්‍රත්‍ය සමුප්පන්නේ. එතකොට මේ ආදී ලෙස පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය තුළ අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න වන කරුණු. එතකොට මේ ධර්ම අතර තිබෙන අන්තර් ක්‍රියාකාරීත්වය, මේ ධර්මතා දෙකක් අතර තිබෙන ඒ අන්තර් ක්‍රියාකාරීත්වය අපිට හඳුනා ගන්නට නම් එහි ප්‍රත්‍ය වීම පිළිබඳව අපි නිශ්චිතව අවබෝධ කරගන්නට අවශ්‍යයි. කොහොමද ප්‍රත්‍ය වීම සිද්ධ වුනේ කියන එක. ඒ ප්‍රත්‍ය වීම පිළිබඳව අවබෝධ කරගන්නට අවශ්‍ය නිසා තමයි මේ එකින් එක අංගයන් පිළිබඳව අපි මුලින් කතා කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ස්මතු වන විදිහට අපි මේ කරුණ නැවත නැවත කතා කරන්නට යෙදුනේ. ඒ අනුව අවසාන වශයෙන් අපි චතුරාර්ය සත්‍ය ධර්ම න්‍යායට බහලා කතා කළා සලායතන ධර්මයන් පිළිබඳව. සලායතන. එතකොට සලායතන නිරෝධය කියන්නේ මොකද්ද? සලායතන නිරෝධය නිවන කියලා කියන්නේ මේ කියන කාරණාවන් අපි කතා කළා. එතකොට මේ ජීවත් වෙනකොටම මේ ආයතන ටික නිරුද්ධ කරන්න පුළුවන්ද? මේ ආදී දේවල්. එතකොට අපි තේරුම් ගත්ත දේ තමයි ජීවත් වෙනකොටම ආයතන නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එහි නිරුද්ධ කිරීම කියන එක මේ මොහොතේ සිදුවන නිරෝධය සාක්ෂාත් කිරීමකුත්, ඒ වගේම අනාගතයට ආයතන උපදින්නට හේතු තියෙනවා නම් මේ හේතු අනුත්පාද භාවයට පත් කිරීමත් කියන දෙපැත්තකින් අපි එතනදී ඒ නිරෝධය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඒ සඳහා තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා නාම රූප ධර්මයන් පිළිබඳව තේරුම් ගන්න. ඇයි ආයතනයන්ට හේතු වෙන්නේ? ආයතන උපදවන්නට මූලික ප්‍රත්‍ය බවට පත්වනවා ඒ නාම රූප ධර්ම. නාම රූප පත්‍ය සලආයතන කියලා කියන්නේ. නාම රූප ධර්මයන් ප්‍රත්‍ය කරගෙන තමයි සලආයතන උපදින්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම හඳුනා ගන්නට ඕනේ නාම රූප ධර්ම කියන්නේ මොනවද කියලා. නාම රූප ධර්ම කියන්නේ මොනවද? පින්නතුනේ මේ නාම රූප කියලා කියනකොට මේ නාමයක් මේ රූපයක් පිළිබඳව කෙරෙන විග්‍රහයන් අපිට එක එක වචන වලින් එක එක ක්‍රමයන් ඔස්සේ දකින්න පුළුවන්කම තියෙනවා. නාම රූප පිළිබඳව කෙරෙන මේ විග්‍රහයන් අපිට එක එක වචන ඔස්සේ එක එක ක්‍රමයන් ඔස්සේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදේම අපි දකිනවනේ මෙහෙම. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප උපදිනවා, නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන උපදිනවා. අපිට තව පටිච්චසමුප්පාද න්‍යායන් දිහා බලනකොට විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය චට්ඨායතන කියලා දකින්න පුළුවන්කම තියෙනවා. මේ ආදී ලෙස මේ කෙරෙන විග්‍රහයන් දිහා බලනකොට සමස්තයක් විදිහට පොදුවේ අපි පටිච්චසමුප්පාදය සියලු තැන්වලට පොදුව අපි කතා කරනකොට ඒ විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං කියලා හඳුන්වා ගන්නවා. ඒ වගේම
ඒක චිත්තක්ෂණික වශයෙන් එක එක සිතින් සිතට මේ යෙදෙන පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව අපි බලනකොට එහිදී අපි දකිනවා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා චට්ඨායතනං කියලා මේ ආකාරයට ගොඩනගෙන විදිහත් අපි හඳුනා ගන්නවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන් මේ තැන්වලදී මේ නාම රූප පිළිබඳව අර්ථකථනය කරන ආකාරයන් පිළිබඳව තිබෙන නානත්වයක්. මේ නානත්වය ඇතුලේ වචන විදිහට වෙනස් වුණාට යම් තිබෙන ඒකාර්ථවත් බවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ඇතැම් තැනකදී නාම රූප කියන වචනය පිළිබඳව විස්තර කරනකොට නාමය පිළිබඳව විස්තර කරනවා වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. වේදනාව සංඥාව සංස්කාරය කියන ස්කන්ධ තුන නාමයේ හැටියට හඳුන්වනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවකදී චෛතසික ධර්ම ග්‍රහණයෙන් මේ නාම ධර්මයේ පිළිබඳව හඳුන්වන අවස්ථාත් තිබෙනවා. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා මනසිකාර ආදී ලෙස මේ නාම ධර්මයේ පිළිබඳව හඳුන්වන අවස්ථාත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආකාරයට නාමයේ පිළිබඳව අපි අර්ථකථනය කරනකොට නාමයේ පිළිබඳව හඳුන්වනකොට ස්කන්ධ චෛතසික ධර්ම ග්‍රහණයනොත් මේ නාම රූපයේ පිළිබඳව අර්ථකථනය කරන අවස්ථාවන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් හිතන්නට පුළුවන් මේ දෙකේ අර්ථ වෙනස් වෙනවද කියලා. නෑ, මේ දෙකේ අර්ථ වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධ වශයෙන් දක්වනකොට අර චෛතසික ග්‍රහණය සංස්කාර ස්කන්ධයට ඇතුළත් කොට දක්වන නිසා සංස්කාර ස්කන්ධය විච්ඡේදනය කිරීමේදී ඒ අනිකුත් නාමස්කන්ධය තුළ දකින්නට පුළුවන්කම තිබෙන නිසාත් අමුතුවෙන් නාමය කියනකොට එතන එක පෙළකදී නොදැක්ුවා කියලා ඒ දේවල් නැතුවා නෙමෙයි. එතකොට අපි හඳුනා ගන්නට අවශ්‍යයි මූලික ලෙසම මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට නාමයේ පිළිබඳව එහෙම බෙදීමක් අපට විස්තර වන ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. රූපය පිළිබඳව අපි ගත්තත් රූපය පිළිබඳව වුණත් එහි විදිහේ බෙදීම් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. රූපය පිළිබඳව ඇතම් තැනකදී විග්‍රහ කිරීම වලදී චක්කායතන සූපචයෝ සෝතායතන සූපචයෝ ගහනායතන සූපචයෝ ජීවආයතන සූපචයෝ කායායතන සූපචයෝ කියලා මේ විදිහට මේ ස්පර්ශ ආයතනයන්හි උපචය බව ස්පර්ශ ආයතන පහේ රැස්වීම කියන දේ මේ විදිහට රූපය පිළිබඳව විස්තර කරන අවස්ථාවන් අපි දකිනවා. ඒ වගේම චිත්තජ රූප අවිනිභෝගික රූපයන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප අවකාශ ධාතුව ශබ්දය කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ආදී මේ රූප. එතකොට මේ ආදී ලෙස පවත්නා මේ රූපයන් පිළිබඳව හඳුන්වනවා යම් කිසි සිතින් උපදවනු ලබන්නා වූ රූප තිබෙනවා නම් මේ සිතින් උපදවනු ලබන්නා වූ රූපත් රූපයයි කියලා හඳුන්වන න්‍යායක් තිබෙනවා. තවත් ක්‍රමයකට අනුව රූපය පිළිබඳව විස්තර කරනකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා වූ රූප යං රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති තං රූපං යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතිනවා නම් අන්න ඒ රූපයත් එහිදී රූපයයි කියලා විස්තර වෙන තැන් තියෙනවා. මේ යෙදෙන තැන් අනුව යම් යම් අර්ථය අපි ගත යුතු ආකාරයන් තේරුම් ගත යුතු ආකාරයන් තිබෙනවා. ඒ පිළිබඳව අපිට විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට වෙනවා. නාම රූප කියනකොට පොදුවේ හඳුනා ගැනීමේදී. ඒ නිසා මේ නාම රූප ධර්ම පිළිබඳව අපි විනිශ්චය කර ගැනීමේදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ අවිජ්ජාපච්චය සංඛාරෝ සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූප පච්චය චට්ඨායතනං කියලා මේ දේශනා කරන පෙළේදී චට්ඨායතනං කියලා කියන්නේ 6 වෙනි ආයතනය කියන එක. මේ තැනදී මේ දේශනා කරන නාම රූප කියන දෙක අවස්ථා දෙකක යෙදෙනවානේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය උපදිනවා. නාම රූප ප්‍රත්‍යයෙන් 6 වෙනි ආයතනයක් උපදිනවා.
විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ, නාම රූප ප්‍රත්‍යයෙන් හයවෙනි ආයතනයක් උපදිනවා. මේ කියන අවස්ථාවන්හිදී තියෙන්නේ එකම නාම රූපේද කියලා කෙනෙක් ඇහුවොත් එතනදී දිය යුතු පිළිතුර නෑ, නාම රූප විග්‍රහය මේ තැන් දෙකේදී වෙනස් වෙනවා. විඥාන පත්‍යා නාම රූපං කියනකොට තියෙන එකක්, ඒ වගේම නාම රූප පත්‍යා චට්ඨායතනං කියනකොට තියෙන තවත් නාම රූපයක්. මේ නාම රූප දෙක එකක් හැටියට ගත්තොත් ඒක සුදුසු වෙන්නේ නැහැ. විඥාන පත්‍යා නාම රූපං කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් කොහොමද නාම රූපය හැදෙන්නේ කියනකොට එතනදී විග්‍රහ කරන නාම රූපය අපි අර මුලින් කතා කරපු විදිහට චක්කායතන සූපචයෝ, සෝතායතන සූපචයෝ, ගහනායතන සූපචයෝ, જીවහායතන සූපචයෝ, කායායතන සූපචයෝ, චක්කුසෝත ගහන જીවහා කාය කියන නැතිනම් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතනයන්ගේ උපචය, මේ ආයතනයන්ගේ හටගනිමින් පවත්නා බව, ආයතනයන්ගේ මේ පවත්නා උපචය ගතිය තමයි මෙතනදී විඥාන පච්චයා නාම රූපං කියන තැන රූපය. නාමයේ වේදනා සංඥා සංඛාර රූපේ බවට පත් වෙන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ ආයතනයන්ගේ උපචය වන බව. එතකොට එතන මේ ආයතනයන්ගේ උපචය වීම සිද්ධ වෙනවා වගේම ආයතනයන්ගේ උපචය එතන සිද්ධ වෙනවා වගේම යම් කිසි රූපයක් සිතින් උපදවනු ලබන්නේ නම් සිතින් උපදවනු ලබන්නා වූ ඒ රූපේ, යම් රූපයක් සිතින් උපදවනු ලබන්නේ නම් සිතින් උපදවන්නා වූ ඒ රූපයත් හඳුන්වනු ලබනවා මේ ආයතනයන් මේ කියන රූපය හැටියට. චිත්තජ රූප. චිත්තජ රූප කියලා කියන්නේ දැන් රූප උපදවන විදිහින් තියනවානේ. කම්මජ රූප තියෙනවා, චිත්තජ රූප තියෙනවා, ඍතුජ රූප තිබෙනවා, ආහාරජ රූප තිබෙනවා. කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන මේ හතර ආකාරයට රූප උපදිනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව කර්මය නිසාත් උපදිනවා. ඒ නිසා තමයි කර්මය වෙනස් වෙනකොට ඒ රූප වෙනස් වෙන්න පුළුවන්කම තියෙන. එතනදී කර්මජ රූප වෙනස් වෙනවා. කර්මයෙන් උපදවන රූප. එතකොට මහා භූත රූප උපදවන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි කම්මජ විදිහට උපදීම කියන එක. චිත්තජ කියලා කියන්නේ ඒක සිතිනුත් උපදවනවා. සිතින් උපදවන අයුරකුත් තියෙනවා. ඒක චිත්තජයි. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව එහි පවත්නා වර්ණ ගන්ධ රස ඕජා සිතිනුත් උපදවනවා. ඒ තමයි සිත වෙනස් වෙනකොට ඇතැම් විට මේ රූපයේහි වෙනස්කම් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ චිත්තජ රූපයන්ගේ සිදුවන වෙනස්කම නිසා. චිත්තජ රූපයන්ගේ සිදුවන වෙනස්කම්. ඒ වගේම ඍතුජ, දැන් ඍතුව වෙනස් වෙනකොටත් මේ රූපේ වෙනස් වෙලා යනවානේ. ඍතුව වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. එතකොට ඍතුවෙන් වෙනස් කරන්නේ කම්මජ හෝ චිත්තජ රූප නෙමෙයි, ඍතුජ රූප වෙනස් කරනවා. ඒ වගේමයි ආහාරජ රූප. ආහාරය නිසා රූප වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට රූපය කියන එක එකම හේතුවක්, එකම සතර මහා ධාතුවක් නෙමෙයි. මේ සතර මහා ධාතු ආදී දේ උපදින්නට හේතු වන ආකාර හතරක් තියෙනවා. කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා. ඒ නිසා ඔක්කොම කර්මය නිසායි මේ වෙන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඇතැම් වෙලාවට හිත, ඍතුව, ආහාර මේ ඔක්කොම බලපානවා. ආහාර ටික විතරක් වෙනස් කරලා මේක වෙනස් කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට කර්මයක් බලපානවා, සිතත් බලපානවා, ඍතුවත් බලපානවා. යම් යම් ක්‍රමවේදයන් ඔස්සේ මේ හතරෙන් එකින් එක වෙනස් කරන්නට පුළුවන් වෙයි. හැබැයි මේ හතරෙන්ම උපදවන එක සමාන මට්ටමකින් වෙනස් කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මේ රූප උපදවීමේදී කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා මේ හතර අවස්ථාවකදී මේ රූපයන් උපදවන බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. චිත්තජ රූප කියලා කියනකොට සිතින් උපදවනු ලබන්නා වූ රූප හැටියට අපට තේරුම් ගන්නට පුළුවන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටමක රූප සිතින් උපදවන්නා වූ රූප විදිහට තියෙනවා. ඒ වගේම ඇතැම් විට ශබ්ද රූපයත්, අවකාශ ධාතුවත්, ඒ වගේම විඤ්ඤාප්ති රූප ආදියත් මේ සිතින් උපදවන්නා වූ රූප.
සිතින් උපදවන්නා වූ රූප. ඒ කියන්නේ කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති ආදී ඒ රූප. ඊට පස්සේ අපි ඒ රූපයන්ගේ උපචාදී ඒ රූප ලක්ෂණ දිහා බලනකොට අපිට ඒ දේවලුත් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ රූපයන්ගේ චිත්තජ රූපයන්ගේ තිබෙන දේවල් විදිහට. එතකොට ඒවා උපන්නා වූ රූපයන්ගේ විද්‍යමාන වන ස්වභාවයක් හැටියට ලක්ෂණ රූප හතරකුත් අපට දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට රූප දිහා අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා යම් කිසි අවස්ථාවකදී පටිච්චසමුප්පාදය විග්‍රහ කරනකොට නාම රූප ධර්ම පිළිබඳව කෙරෙන විග්‍රහයේදී නාම රූප ධර්ම පිළිබඳව විවරණය කිරීමේදී විඥානපච්චයා නාම රූපං කියනකොට විඥානයේ නිසා නාම රූප හදනවා. මොන නාම රූපද? නාමය කියන දේ කොහොමත් විඥානයේ ප්‍රත්‍ය වෙනවමයි. රූපය කියන දේදී චක්කායතන සුපචයෝ ඒක වැය වෙන්නේ මොකටද? චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන ආදී උපදවන්නට. විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තාම අපි කියනවා ප්‍රතිසන්දි චිත්තය කියලා. මේ ප්‍රතිසන්දි චිත්තයෙන් රූප උපදවන්නේ නැහැනේ. ඊට පස්සේ උපදින ඒ භවාංගාදී චිත්ත සන්තතිය තුළ තමයි මේ රූප කලාප නැවත නැවත මේ සිතින් මේ රූප උපදවනු ලබන්නේ. එතකොට මේ සිතින් මේ රූප උපදවනු ලබනකොට එතෙන් පටන් මේ ආයතන උපදවන්නට අවශ්‍ය වන ආකාරයට යම්කිසි ඒ අනිකුත් දේවල් උපයෝගී කරගෙන රූප උපදවනවා නම් ඒකට කියන අපි සිතින් උපදවන රූප කියලා. සතර මහා ධාතු ආදී දේවල් ඒ විදිහට ගොඩනගනවා නම් අපි කියනවා සිතින් උපදවන්නා වූ රූප කියලා. එතකොට ඒ විදිහට මේ සිතින් රූප උපදවන්නට පුළුවන්කම තියෙනවා. දැන් චක්කු ප්‍රසාදය අපි අරගෙන බැලුවොත් එහෙම ප්‍රසාද රූපාදිය දැන් පුරාණ කර්මය හැටියටනේ හඳුන්වන්නේ. පුරාණ කර්මය හැටියට කර්මයෙන් උපදවන දේවල් හැටියට හඳුන්වනවා. හැබැයි මේ දේවල් වලටත් මේ සිතෙහි සතර මහා ධාතු ආදී දේවල් උපයෝගී කරගෙන ඒ දේවල් උපදවන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. එකෙන් කියන්නේ මේ දේවල් කලවම් වෙනවා කියන එක නෙමෙයි. අපි වෙනස්ව තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය විග්‍රහ කරනකොට අර එකිනෙකට වෙනම බෙදා නොදක්වා පොදුවේ විග්‍රහ කොට දක්වන්නේ චක්කායතනස් උපචයෝ. චක්කායතනස් උපචයෝ චක්කායතනේ උපදවනවා නම් සෝතායතනස් උපචයෝ සෝතායතනේ උපදවනවා. මේ දේවල් මිහි කිරීමට යන බව නිර්මාණය කරන බවක් තියෙනවා නම් මේක තමයි ලක්ෂණය. ඊට පස්සේ මේ ටික අතහැරලා තව චිත්තය රූප තියෙනවා නම් සිතින් උපදවන රූප තියෙනවා නම් ඒවත් ඔක්කොම ඒ අවස්ථාවේදී විඥාණයෙන් උපදවන නාම රූප කියන තැනදී රූපය කියන ගණයට අයිති වෙනවා. එතකොට විඥාණය කියලා කියන්නේ භවාංග චිත්ත සන්තතිය නම්. ඒ භවාංග චිත්ත සන්තතිය මගින් උපදවන රූප තිබෙනවා. භවාංග චිත්ත සන්තතියට නාම ධර්මයන්ගේ උපයෝගීතාවය තිබෙනවා. එතකොට ඒ සිත නිසා නාමයන්ගේ පැවැත්ම පේනවා. නාමය නිසා විඥානයේ පැවැත්ම පේනවා. ඒ වගේම ඒ සිත නිසා විඥානය නිසා ඒ රූප ධර්මයන්ගේ පැවැත්මත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කියනවා විඥානයේහි උපයෝගීතාවය විඥානයේහි ප්‍රත්‍යවීම අර නාම රූපයට ලැබෙනවා කියලා. මෙතනදී අඤ්ඤමඤ්ඤ කෘත්‍යයක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ කෘත්‍ය කියලා කියන්නේ එකිනෙකට අඤ්ඤං කියන එකනේ. එකක් අනිකට උපකාර කරනවා. විඥානයේ නාම රූපයටත් නාම රූපය විඥාණයටත් එකිනෙකට උපකාර කර ගැනීම තියෙනවා. විඥානයේ නාම රූප සකස් කිරීම විදිහට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට නාම රූපය විඥාණයට පිහිටා සිටීම වන ආධාරකය හැටියට උපකාර කරනු ලබනවා. විඥානයේ පවතින්නේ නාම රූපේ නිසා නාම රූප පවතින්නේ විඥානයේ නිසා මේ දෙක අඤ්ඤමඤ්ඤව විඥානයේහි පැවැත්මට උපකාරී බව හදලා දීලා තියෙනවා. ඒක තමයි විඥානයේ නිසා නාම රූපයත් නාම රූපේ නිසා විඥානයත් උපදිනවා කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ ධර්මයන්ගේ උත්පාදයේ පිළිබඳව අපි සලකා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අර ප්‍රතිසන්දි විඥානයේ මෞකුසකට පැමිණීම කියන තැන ඉඳලා එතනින් පස්සේ ඉඳලා ඒ සිත නාම රූපය අසුරු කරගෙන පැවැත්ම කියන තැනින් සිත නාම රූපය අසුරු කරගෙන පැවැත්ම කියන තැනින්
ඒ විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවීම තිබෙනවා. ඒ විඥානයේ අපගත නොවි නාම රූපයට ප්‍රත්‍යවන නිසා තමයි විඥානයේ අපගත නොවි නාම රූපයට ප්‍රත්‍යවන බව නිසා තමයි පින්නතුනේ ඒ නාම රූපේහි වැඩිමක් පේන්නේ. අපි කියනවා රූපය වැඩෙනවා, මව කුසක බීජ කලලේ වැඩෙනවා කියලා. එයි විඥානයේ නාම රූපයට අපගත නොවි ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ඉපදුණු මිනිස්සෙක් දිහා බලන්නකෝ. ඒ මිනිස්යාගේ පංච ප්‍රසාදාදියෝ නැවත නැවත උපදවනවනේ. දැන් ඇහි ස්වභාවය තමයි සතර මහා ධාතුව පිළිබඳ වූ උපවත් බවක්නේ අපි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. සතර මහා ධාතුව පිළිබඳ වූ කර්මය සකස් කරපු උපවත් බවක් තමයි අපි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට ඒ චක්කු ප්‍රසාදයක් කියලා උපවත් බව ගැන කතා කළාට ඒ උපවත් බව බාහිර රූපය ආපාතාගම වෙනකොට බාහිර රූපය ඇවිල්ලා අර ප්‍රසාදයට පතිත වෙනකොට ඒ රූපෙහි ආපාතාගමයට එක්ක ප්‍රසාදයට පතිත වීමත් එක්ක ඒ ප්‍රසාදයේ බිඳී යනවා. ඉතින් බිඳී ගියාට පස්සේ ආපහු ඒ බිඳුණු ප්‍රසාදයට රූප දකින්න බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භිජ්ජති කියලා. ඇස බිඳෙනවා. ඇස බිඳුනට පස්සේ බිඳුණු ඇහැට ආයේ රූප දකින්න බෑ. එහෙනම් ආපහු වෙන්නේ මොකද්ද? ආපහු ඇහැ උපදින්න ඕනේ. ඇහැ කියලා කියන්නේ ඔබ හිතන්නට එපා. අපි නිතර කතා කරලා තියෙන දේවල් මේ ආපහු ඔබට සිහිපත් කරන්නේ. ඇහැ කියලා කියන්නේ අපි කියලා තියෙනවා අනිදස්සනයි, මේක දකින්න බෑ කියලා. සප්පටිඝයි, ගැටීම් සහිතයි කියලා. අනිදස්සන සප්පටිඝ දෙයක් තමයි රූපය කියලා කියන්නේ. අනිදස්සන සප්පටිඝ දෙයක් තමයි ඇහැ කියලා කියන්නේ. ඒ වගේම සනිදස්සන සප්පටිඝ දෙයක් තමයි රූපය කියලා කියන්නේ. අනිදස්සනයි, දකින්න බෑ. එතකොට ඇහැ දකින්න බැරි දෙයක්. ඒක ඊටාම සියුම් ප්‍රසාද මට්ටමක්. ඒකට රූප දකින්න පුළුවන් වුණාට ඒකට ඒ ප්‍රසාදය දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකකින්වත්. ප්‍රසාදය අනිදස්සනයි. එතකොට ඒ ප්‍රසාද රූප හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒක බිඳී යනවා රූපය හැමේ. එහෙනම් ඒක බිඳුණා නම් ඒක නිට්ටයව තියෙන්නේ නැත්තම් ඒක නැවත නැවත උපදින්න එපා. ඇයි උපදින්නේ? නැති වෙච්ච දේ ඇයි උපදින්නේ? නැති වෙච්ච දේ ආය උපදින්නේ මොන හේතුවක් නිසාද? නැති වෙච්ච දේ නැවත උපදින්නේ විඥාණය රූපය ඇසුරු කරන නිසා. විඥානයේ නාම රූපය ඇසුරු කරන නිසා තමයි ඒ නැති වෙච්ච දේ නැවත උපදින්නේ. ප්‍රසාදය සකස් කරන්නේ නාම රූපය ඇසුරු කරගෙන ඒක නැවත නැවත උපදවනවා. මේ කියන්නේ විපාක සම්තතිය පැත්තේ සිද්ධ වෙන සිද්ධාන්තයක් පිළිබඳව. විපාක ධර්ම පැත්තේ සිද්ධ වෙන දෙයක්. මේක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. ඔබ ඊටාම සියුම් නුවණින් මේක අවබෝධ කරන්නට ඕනේ. මේක නැවත වතාවක් අහලා හරි ඔබ මේ කරුණු ටික තේරුම් ගන්නටම අවශ්‍යයි. එතකොට අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා විඥානය කියන දේ හැම මොහොතකදීම මේ ආයතන ටික හදන්න උපකාර කරනවා. දැන් අපි ඔය ඇහැ ගැනනේ කතා කළේ. මේ විදිහටම කන බිඳෙනවා මොහොතින් මොහොත. අපි ශබ්ද ඇහුවත් නැතත් කන ප්‍රසාද රූප උපදිලා බිඳිලා යනවා. ඒ වගේම જીවහා ප්‍රසාද රූප, ඒ වගේම මේ කාය ප්‍රසාද රූප, ගහන ප්‍රසාද රූප, මේ ප්‍රසාද රූප ටික ඉපදිලා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දැනගත්තත් නැතත් සෑම මොහොතකම හරියට මකුලුව දැල සම්පූර්ණ කළ මකුළු දැල මැද්දට වෙලා ඉන්නවා වගේ මේ විඥානයේ ස්වභාවය තමයි මේ ස්පර්ශ ආයතන 6 මේ ප්‍රසාද රූප ටික උපදවලා ඉන්නකම. එතකොට මේ ප්‍රසාද රූප ටිකට උපදවනවා කියන කම කරන්නේ මොන විදිහටද? අන්න ඒ සිදුවීම තමයි විස්තර කරන්නේ විඥාන පත්‍යා නාම රූපං. විඥානය නිසා නාම රූප උපදවනවා. ඒක තමයි චක්කායතන සුපචයෝ, සෝතායතන සුපචයෝ, ගහනායතන සුපචයෝ, જીවහායතන සුපචයෝ, කායයතන සුපචයෝ කියලා මේ සිදුවීම පිළිබඳව විවරණයට ලක් කළේ. ඒ වගේම සිතින් උපදවන්නා වූ සිත හේතු කරගත්ත යම් රූප තිබෙනවා නම් ඒ රූපත් මෙතනදී හඳුන්වනවා. උදාහරණයක් ඇටියට සතර මහා ධාතු රූප, උපාදාය රූප, ඒ වගේම විඤ්ඤාප්ති රූපාදී දේවල්. විඤ්ඤාප්තිය කියලා කියන්නේ කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ. වචන කතා කරන්නට අපි රූප උපදවන්නට ඕනේ. කාය විඤ්ඤාප්ති අතපය දිගාරින්නට අපි එතන විඤ්ඤාප්ති රූපයක් උපදවන්නට ඕනේ. ඒක උපදවන්නේ හිතින්නේ. එතකොට ඒක සිතින් උපදවන්නේ චිත්ත සමුත්ථානයි. සිතින් උපදවන චිත්තජයි.
එතකොට සිතින් ඔසවා තබන සිතින් උපදවන්නා වූ ඒ රූපයනොත් මෙතනදී විඥාන ප්‍රත්‍යයෙන් විඥානය ඇසුරු කරමින් විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවීම නිසා विद्यमान වන දෙයක්. ඒක තමයි පැහැදිලි කරන්නට යෙදුනේ. විඥානපච්චය නාම රූපං කියනකොට තත්තකතම නාමං වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ. එතනදී නාමය කියලා කියන්නේ මොකද්ද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය. තත්තකතමං රූපං එතන රූපය කියලා කියන්නේ මොකද්ද? එතන රූපයයි කියලා කියන්නේ මේ ආයතන ටිකේ හට ගැනීම සහ චිත්තජ රූපයන්ගේ ඉපදීම ඒ දේවල් වලට ප්‍රත්‍යවීම කියන එකයි. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදේ නිකන් කියාගෙන ගියාට විඥානපච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතනං කියලා කියනවා. නාම රූප පච්චය සලආයතනං කියලා. ඉතින් නාම රූප පච්චය චට්ඨායතනං කියලා කියනවා. එතකොට අපි හිතනවා අර නාම රූපේම තමයි අර කියපු නාම රූපේම තමයි චට්ඨායතනෙට ප්‍රත්‍ය වෙන්නේ කියලා. මනස උපදවන්නට මනෝ විඥානය උපදවන්නට ප්‍රත්‍ය වෙන්නේ අර කියපු නාම රූපේම. අර විඥාන ප්‍රත්‍යයෙන් ඉපදුණු නාම රූපේමයි කියලා. හැබැයි නාම රූප පච්චයා කියලා කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් චට්ඨායතන උපදිනවා කියලා කියනකොට චට්ඨායතනය කියලා කියන්නේ මන ආයතනය කියන එක. මන ආයතන උපදිනවා කියලා කියනකොට එතන නාම රූප මොනවාද? එතන නාම රූපේ ටිකක් වෙනස් වෙනවා. එතකොට එතන නාම රූපේ විස්තර කරනවා. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූපේ. එතකොට සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපයක්. මෙතනදී රූපස්කන්ධේ රූපයේහි උපයෝගීතාවය පැහැදිලි කරනවා. ඒ වගේම යං රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති තං රූපං. යං රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතී නම් ඒ රූපය. එතකොට මොන රූපය ඇසුරු කරගෙනද මනෝ විඥාන ධාතුව පවතින්නේ? මනෝ විඥාන ධාතුව පවතින රූප ගැන කතා කරනකොට අපි කියන එකට වත්තු රූප කියලා. වත්තු රූප කියන්නේ මොනවද? චක්කු වත්තු, සෝත වත්තු, ගහන වත්තු, જીවහා වත්තු, කාය වත්තු, ඒ වගේම හදේ වත්තු. මේවනේ වස්තු රූප. චක්ෂුෂේ වස්තුවක්, සෝතේ වස්තුවක්, ගාහනේ, જીවහාව, කය, හෘදය. එතකොට මේ දේවල් වලට කියන වස්තු රූප කියලා. වස්තු කියලා කියන්නේ. ඒ දේවල්ට වස්තු කියලා කියන්නේ එය ඇසුරු කරගෙන ඒ මත පිහිටා ඒ වස්තුව බවට පත්කොටගෙන ඒ සිත පවතිනවා. එහි සිත උපදිනවා. චක්කු වත්තු කියලා කියන්නේ ඇස ඇසුරු කොටගෙන ඇසෙහි සිත උපදින නිසා. සෝත වත්තු කියලා කියන්නේ කන ඇසුරු කරගෙන එහි සිත උපදින නිසා. ගාහන වත්තු, જીවහා වත්තු කියලා කියන්නේ ඒවා ඇසුරු කරගෙන එහි සිත උපදින නිසා. හදේ වත්තු කියලා කියන්නේ හෘදය ඇසුරු කරගෙන ඒ සිත උපදින කම නිසා. එනිසා මේ සිත උපදින තැන් දිහා බැලුවහම නිශ්චිත ලෙසම මේ වස්තු රූපයන්ගේ තමයි සිත් උපදින්නේ කියලා නිශ්චිත ස්ථාන ටිකක් දක්වනවා මේ සිත් උපදින්නේ මෙතන කියලා. එතකොට විඥානපච්චයා නාම රූපං කියලා නැවත නාම රූපපච්චයා චට්ඨායතනං කියනකොට එතන මොකද්ද නාමය? වේදනා සංඥා සංඛාර ස්කන්ධ තුන. එතන මොකද්ද රූපය? එතන රූපය මනෝවිඥාන ධාතුව පවතින්නේ මනෝවිඥාන ධාතුව පවතින්නේ යම් වස්තුවක් ඇසුරු කරගෙන නම් අන්නේ වස්තුව. මනෝවිඥාන ධාතුව පවතින්නේ යම් වස්තුවක් එක්ක ඇස එක්ක කන මේ ආදී යම් වස්තුවක් එක්ක හෘදේ වස්තු ඇසුරු කරගෙන නම් අන්න ඒ රූපය තමයි මෙතනදී වස්තු රූපය තමයි කියන්නේ. එතකොට නාම රූප පච්චය නාම රූප නිසා චට්ඨායතන උපදිනවා නම් චට්ඨායතන කියලා කියන්නේ 6 වෙනි ආයතනයක් උපදිනවා නම් ඒ මන ආයතනය උපදිනවා නම් මන ආයතනය උපදින්නට හේතු වෙන්නේ මොනවාද? මේ නාමයත් රූපයත්. සිත උපදින්නට සිත පවතින්නට හේතු වන වස්තු රූපයත් ඒ වගේම චක්කායතන සුපච්චය ආදී ලෙස කිව්වනේ ආයතනයන්ගේ හට ගැනීම වෙනවා කියලා. අන්නේ ආයතනයට උපකාර කෙරෙන ඒ ආයතනය පහළවන්නට ඒ ආයතන කෘත්‍ය સિદ્ધ කරන්නට සම්පාදනය කරන සතර මහා ධාතු උපාදාය රූප කියන මෙන්න මේ ධර්මතා ටිකත් මනෝවිඥානේ වත්තු කරගෙන පවත්නා දේ නිසා තමයි චත්තායතනය උපදින්නේ.
චට්ඨායතන. චට්ඨායතන පච්චය පස්සෝ. චට්ඨායතනේ නිසා ස්පර්ශ වෙනවා. දැන් මේකම අපිට කතා කරන්නට පුළුවන් විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතන කියලා. විඥාන ප්‍රත්‍ය නිසා නාම රූපේ උපදිනවා නාම රූපේ නිසා ආයතන සලආයතන උපදිනවා. එතකොට සලආයතන පච්චය පස්සෝ කියනකොට අපි එතන හඳුනාගන්නේ ආයතන උපදිනවා කියනකොට ආයතන කෘත්‍ය හඳුනා ගන්නවා. දැන් අතනදී සලආයතන කියන දේ අපි ගන්නෙ නැහැ. දැන් මෙතනදී සලආයතනං කියන දේ සාමාන්‍ය ව්‍යවහාරය තුලදී අපි පටිච්චසමුප්පාද එක න්‍යායකදී පෙන්නනවා. එතකොට අපි ගන්නවා සලආයතනෙ. එතකොට දැන් මේක ඔබට හිතෙන්නට පුළුවන් මේ න්‍යාය ගොඩක් නේද කියලා. පින්නතුනේ පටිච්චසමුප්පාද න්‍යාය අතිශය සියුම්, අතිශය ගැඹුරුයි, අතිශය හාත්පස පැතිරී ගත්ත දෙයක්. ඒ විභජනයට ලක් කළ හැකි ක්‍රමයන් බොහෝයි. එතකොට ඒ අනුව අපිට තේරුම් ගන්නට තියෙන ලෝකේ යථාර්ථය එනිසා පොදුවේ සමස්තයක් විදිහට පටිච්චසමුප්පාදය දක්වනවා. ඊට පස්සේ නැවත සිත් විදිහට පටිච්චසමුප්පාදය විග්‍රහ කරනවා. පින්නතුනේ පටිච්චසමුප්පාද විග්‍රහයන් දිහා මේකේ න්‍යාය කොච්චර ප්‍රමාණයකින් මේක තේරුම් ගන්න පුළුවන්ද, කොච්චර පැතිකඩකින් මේක දිහා බලන්න පුළුවන්ද කියනවා නම් එක සිතකට පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්ත 144 ආකාරයක් පෙන්වනවා. එක සිතකට පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයන් 44 ආකාරයක්. එක හිතක් උපදිනවා කියලා අපි කියන තැනක පටිච්චසමුප්පාදය නැමැති මේ පැතිකඩෙන් අපි මේක විමසා බලනකොට පටිච්චසමුප්පාද સિદ્ધාන්තය තුලින් මේක දකිනකොට 144 ආකාරයකට මේක විග්‍රහ කොට දක්වන්න පුළුවන්කම තියෙනවා. බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි කිව්වේ මේක අතිශය සියුම් කියලා. ඒ නිසායි කිව්වේ මේක අතිශය න්‍යාය ගොඩක් තියෙනවා කියලා. පින්නතුනේ මේ මහා ප්‍රඥයන් වහන්සේලා පවා පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු බව කතා කරලා තියෙනවානේ. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ මහා විශාල මහ උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරන්නට ගියාම හරියට මහා සාගරයකට වැටුණ කෙනෙක් වගේ හැඟෙනවා කියලා. කිසි හවුහරණක් නැහැ, පිළිසරණක් නැහැ. එච්චරකට උන්වහන්සේගේ නුවණට මේ පටිච්චසමුප්පාද ධර්මයේ න්‍යාය පේනවා. පින්නතුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේක ගැඹුරුයි කියලා දේශනා කරනවානේ. අනිත් තැන්වලදී එහෙම දේශනා කරන්නේ නැහැ. නමුත් පටිච්චසමුප්පාදය ගැන දේශනා කරනකොට ආනන්ද තෙරුන් වහන්සේ දවසක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුවක් කොට නෙමෙයි සරලව වැටහෙනවා. උත්තාන කෝවිය. තමත් නොගැඹුරුවක් ලෙස පේනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්නට එපා. මේ පටිච්චසමුප්පාද ධර්මය අතිශය ගැඹුරුයි. අතිශය සියුම්. ගම්භීරෝච ගම්භීරව භාසෝච. ගැඹුරුයි, පෙනුමෙනුත් ගැඹුරුයි මේක. පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි, ඒක පෙනුමෙනුත් ඉතා ගැඹුරුයි. ඒ නිසා ගම්භීරෝච ගම්භීරව භාසෝච. ඒ නිසා ඒක සරලයි කියන්නට එපා කියනවා. නිසා එච්චර සම්බුදුරජාණන් වහන්සේත් මේකේ ගැඹුරු බව පිළිබඳව පෙන්වා දුන්නා නම් ඉතින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒකෙන් කියන්නේ අපි මේක අත්හල යුතුයි. මේක තේරුම් ගන්නට බෑ කියන එක නෙමෙයි. මේක තේරුම් ගන්නට පුළුවන් ක්‍රමය තමයි මේ අපි ක්‍රමානුකූලව නුවණේ හැටියට අපිත් පැහැදිලි කරන්නේ. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේකෙන් යම් කිසි කරුණු ඔස්සේ ඔබට තවත් දුරටත් සියුම්ව විශ්ලේෂණය කරගෙන ඒක ත්‍රිපිටකානුරූපීව ත්‍රිපිටකයට ගලපමින් තවත් අර්ථග්‍රහණයන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ඔස්සේ ඔබට මේ හුදු ධර්ම සම්තතියක පැවැත්ම පිළිබඳවත් ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පින්නතුනේ මේ කාරණා ටික දිහා අපි බලනකොට දැන් අපි තේරුම් ගත්තා විඥානයේ නාම රූප උපදවනවා කියනකොට නාම රූප එකක්, නාම රූප නිසා ආයතන උපදිනවා කියනකොට එතනදී නාම රූප කියන එක වෙනස් වෙනවා. එතකොට නාම රූප කියන එකේ ක්‍රියාකාරීත්වය එතෙන් දෙකේදී දෙකක් හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. පොදුවේ අපි නාම රූප කියන වචනය අරගෙන කතා කළාට මේ නාම රූප කියන එක එතනදී විශේෂයෙන්ම වෙනස් ස්වરૂපයකින් භාවිත වන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අනෙක් කාරණාව නාම රූපය විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියන එකට එතනකොට දැන් මම කිව්වා මුලින් විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියලා මේ දෙක අතර තියෙනවා
එකිනෙකාට උදව් කරගන්න බවක් කියලා. හරියට බටමිටි දෙකක් එකට හේතු කළොත් එක බටමිටියක් නිසා අනික් බටමිටිය වැටෙන්නේ නැහැ. අනික් බටමිටිය නිසා අනිත් බටමිටිය වැටෙන්නේ නැහැ. මේ බටමිටි දෙක අංක 1 දරන බටමිටි අංක 2 දරන බටමිටිය නිසා වැටෙන්නේ නැහැ. අංක 2 දරන බටමිටි අංක 1 දරන බටමිටිය නිසා වැටෙන්නේ නැහැ. මේක කෙලින් අතට දෙක හේතු කරලා එකකට එකක් අපි තිබ්බොත් එහෙම එකිනෙකාට උපකාරය නිසා මේක පවතිනවා. අන්න ඒ වගේ තමයි විඥානය නිසා නාම රූපයත් නාම රූපය නිසා විඥානයත් කියන මේ දෙක එකිනෙකට ප්‍රත්‍යවීම මත තමයි පවතින්නේ. ඔය ප්‍රත්‍යවීම නැති වුණොත් මේකේ පැවැත්මක් ඇත්තේ නැහැ. ඔය ප්‍රත්‍යවීම නැති වුණොත් මෙහි පැවැත්මක් विद्यमान වෙන්නේ නැහැ. ඒකට ප්‍රත්‍යවීම තියෙන නිසා තමයි මේ නාම රූපේහි වැඩිමක් පේන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවානේ මහන්නේ මේ ආනන්ද තෙරුණ වහන්සේගෙන් අහනවා මහා නිදාන සූත්‍රයේදී එක අවස්ථාවකදී යම් කිසි විදිහකින් මේ විඥාණය නාම රූපයට බැසගෙන විඥාණය අපගත වුණොත් නාම රූපේ වැඩිමක් පේනවද? ස්වාමීනි පේන්නේ නැහැ. විඥානේ නාම රූපය අසුරු කරගන්න නැත්නම් ඒකේ වැඩිමක් පේන්නේ නැහැ. ඒ වගේම නාම රූපයට ප්‍රතිෂ්ඨාව සැපෙන්නේ නැත්නම් විඥාණයට නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව සැලසෙන්නේ නැත්නම් ඒත් එහි පැවැත්මක් පේන්නේ නැහැ කියලා. එනිසා මේක වැඩිමක් පේනවා කියලා කියන්නේම ප්‍රත්‍යවීම තියනවා කියන එක. ඒක අඤ්ඤමඤ්ඤෝ ප්‍රත්‍යවීම. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයේ විග්‍රහ වීමේදී අපි තව දුරටත් දකිනවා තව ක්‍රමයක්. ඒ තමයි නාම රූපය නැවත ඇසුරු කරගෙන විඥානයේ පවතිනවා කියන දේ. විඥානයේහි අත්දැකීම නාම රූපයට පතිත කරනවා කියන දේ. ඒකට අපි කියනවා විඥානපච්චයා නාම රූපං කියලා. දැන් විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා විඥානං කියලා අපි මෙතන අඤ්ඤමඤ්ඤ විපාක ධර්මයන්ට අයිති තැනක් ගැන කතා කරන්නේ. අනේ තැනට වඩා තව වෙනස් තැනක් ගැන අපි පොදුවේ කතා කරනකොට කතා කරනවා. ඒ තමයි මේ නාම රූප විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව ලබනවා. විඥානයේ නාම රූපේ අසුරු කරගෙන පවතිනවා කියන එක නිසා තමයි මේ සසර පැවැත්ම පේන්නේ කියලා. විඥානයේ නාම රූපේහි පිහිට ලබන තාක් කාලයක් මේ සසර පැවැත්ම පේනවා. ඒ කියන්නේ විඥානයේහි අත්දැකීම අපි බහැර නාම රූප වෙත පතිත කරනවා කියලා කියන්නෙම මේ සංසාර ප්‍රවෘත්තිය තියෙනවා. ඒක ටිකක් දීර්ඝව අපිට කතා කරන්නට තියෙන කතාවක්. දීර්ඝව අපිට ඒක විස්තර කරගන්නට තිබෙන න්‍යායක්. මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි කරන සාකච්ඡාවේදී ඒ කරුණු ටික පිළිබඳවත් අපි තේරුම් අරගෙන ඒ කරුණු ටික පිළිබඳවත් අපි අවබෝධ කරගෙනම යනවා නම් මම හිතනවා ඒක ඊටාම ප්‍රායෝගිකයි සහ ඒක ඊටාම අපිට වැදගත් වෙයි කියලා. ඒ නිසා ඒ කරුණු ටික තවදුරටත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපි පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුම් නිවනින් සැනසීම පිණිස හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි මේ පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ සියලු කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් එකසේ හේතුපනිශ්‍රේ වීමෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා
සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා